හොඳයි. එහෙනම් අපි පන්තිය පටන් ගමු අද. එතකොට අපි ගිය සතියේ කර හිටිය ටික ඔයාලට මතක ඇති. විද්‍යුත් චුම්බක ප්‍රේරණය සිද්ධාන්ත කිසියම් ප්‍රමාණයක් කරලා තමයි අපි ගිය සතියේ පාඩම අවසන් කළේ. ගානක් එහෙම හැදුවා. ඊට පස්සේ මම ගෙදර වැඩ ගොඩක් දුන්නා. නේ? එතකොට ඒ ගෙදර වැඩ වලින් ළමයි අහපු ගණන් ගැටලු කිහිපයක් අද සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන සිද්ධාන්ත වලට යන්න පුළුවන්. හොඳයි. මුලින්ම අපි සාකච්ඡා කරමු 10 වෙනි ගාන. ඔයාලගේ බහුවර්ණ වල තියෙන 10 වෙනි ගැටලුවට යන්න. හොඳයි. එතකොට මේ ඔයාලා දන්නව නේද මේකේ මේ ටියුට් එක නැති ළමයින්ටත් ප්‍රශ්නයක් නැහැ. මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ටියුට් එකේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය ලින්ක් එක තියෙනවා. එතනින් ගන්න පුළුවන්. හරි. ඒකේ තියෙන කෙලවරේ අගහරියේ තියෙන බහුවර්ණවල විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටසේ තියෙන බහුවර්ණවල 10 වෙනි ගාන තමයි දැන් කතා කරන්න යන්නේ. ඒකේ කියනවා කාලය සමග කම්බි පුඩුවක් හරහා ගලන චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන ආකාරය රූප සටහනේ දැක්වේ. කාලය සමග ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය වන්නේ කියලා ඒ ප්‍රස්තාර පාඩ දීලා දෙනවා. හරි එක තෝරගන්න කි. එතකොට ළමයි ඉස්සෙල්ලා මම ඒකේ දීලා තියෙන ප්‍රස්තාරය දෙන්න. දීලා තියෙන මොකද්ද? කාලයත් එක්ක B වෙනස් වෙන ආකාරයනේ. කාලයත් එක්ක B කැපිටල් වෙනස් වෙන ආකාරය දීලා. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් නියතව තිබිලා ඊට පස්සේ ශනිකව අඩු වෙනවානේ. මෙන්න මෙතන ශනිකව ඉක්මනට. දැන් ඕක දීලා අපිට කියනවා විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන ප්‍රස්තාරය වලද කාලය වෙනස් වෙන ප්‍රස්තාරය දීලා විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන අර E ප්‍රේරිත කියලා අපි කියසත් කියන දැන් ඔය ගානේ නම් ඒක E අකුර දීලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ ප්‍රස්තාරය. දැන් මොකද කරන්නේ? මේ වගේ ගණන් ගොඩක් ඕකේ තියෙනවා. ඔක්කොම හදන්නේ එකම ක්‍රමයකට. එතන ඔගේ සිද්ධාන්තය තමයි ළමයි අර ෆැරඩේ නියමය. E ප්‍රේරිත සමාන ඍණ ඩෙල්ටා ෆයි යට ඩෙල්ටා t. ඊට පස්සේ ලියන්න පුළුවන් E ප්‍රේරිත ඍණ ඩෙල්ටා ෆයි. ඔයාලට මතකද ෆයි කියන එක වෙනකොට මට ලියන්න පුළුවන් ෆයි සමාන වෙනවා මොකද ළමයි? ෆයි සමාන AB කියලා මුලින්ම සමීකරණය කියනකොට ෆයි වෙනකොට AB දාන්න. ඩෙල්ටා AB යට ඩෙල්ටා t කියලා ලියන්න. ඊට පස්සේ ඍණ මෙතන දැන් වෙනස් වුනේ B නේ. ඒ කියන්නේ A. ඒ කියන්නේ වර්ගඵලයේ නියදින්න වර්ගඵලයේ එළියට ගන්න. ඍණ A වාරයක් ඩෙල්ටා B යට ඩෙල්ටා t කියලා. ඒකට A නියතයක් ඉඳලා මට කියන්න පුළුවන් E ප්‍රේරිත සමානුපාතිකයි ඍණ ඩෙල්ටා B යට ඩෙල්ටා t. ඒ කියන්නේ බලන්නකො ළමයි මේ ඩෙල්ටා B යට ඩෙල්ටා t කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයනේ. මේ y අක්ෂය B x අක්ෂය t. B බෙදීම t කියන්නේ එහෙනම් මේකේ අනුක්‍රමණය. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයේ ඍණාගයෙන් E ප්‍රේරිත දෙන්න ඕන. තේරුණාද? ඔන්න ඔක තමයි අපි යොදන තර්කය. හරි. දැන් එහෙනම් බලමු. දැන් මුල් කොටසේ මෙයාට තියෙන දාන අනුක්‍රමණයක් නේ. මෙතන ඉඳන් මෙතනටම දාන අනුක්‍රමණයක්. ඒ කියන්නේ ඩෙල්ටා B යට ඩෙල්ටා t ධනාගයක්
හැබැයි මේ ඉස්සරහා තියෙන ඍණ ලකුණෙන් ගුණ වුණාම E ප්‍රේරිත ඍණාභයක් ගන්නවානේ. තේරෙනවද? ධන ඍණ ගුණ ඍණ ඒ කියන්නේ ඍණ විද්‍යුත් ගාමක බලයක් තමයි ළමයි මේ මුල් කොටසේ ප්‍රේරණය වෙන්නේ. අනුක්‍රමණීය ධන. ඒක අනුක්‍රමණීය ධන වුණාට අර මේ ඍණ ලකුණුකුත් ඉස්සරහා තියෙන ඉන්න ධන ඍණෙන් ගුණ වුණාම ඍණ. ඒකවල මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන මැද කොටසේ අනුක්‍රමණීය බිඳුවයි අනුක්‍රමණීය බිඳුව වුණොත් ඒක හරි ඉස්සරහා තියෙන ලකුණෙන් ගුණ වුණාට වැඩක් නැහැ. E ප්‍රේරිත බිඳුවක්. නම් මැද කොටසේදී E ප්‍රේරිත බිඳුව. අග කොටසේ මේ කොටසේ ඍණානුක්‍රමණයක් තියෙන්නේ. તો ඍණානුක්‍රමණය ආපහු ඍණ ලකුණෙන් ගුණ වුණාම ඍණ ගුණ වුණාම ධන විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. එහෙනම් ධන අගයක් එනවා. මේ උඩ පැත්තේ එන්න ඕනේ. හැබැයි බලන්න මෙතන අනුක්‍රමණයට වඩා මෙතන අනුක්‍රමණය වැඩිනේ. දැන් මේ කෝණේ θ1 නම් මේ කෝණේ θ2 නම් බැලුවට පේනවා θ1ට වඩා θ2 වැඩි. ඒත් මේ කෝණේ tan නගියනේ ළමයි අනුක්‍රමණය කියන්නේ. කෝණය වැඩි නම් අනුක්‍රමණයත් වැඩි. ඒ කියන්නේ මේ ඍණානුක්‍රමණය ධන අනුක්‍රමණයට වඩා වැඩි. එහෙනම් අනුක්‍රමණය වැඩි නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයත් වැඩි වෙන්න ඕන. එහෙනම් මේ ධන අනුක්‍රමණය තියෙන අවස්ථාවේ විද්‍යුත් ගාමක බලයට වඩා මේ ඍණ අනුක්‍රමණයේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. මොකද අනුක්‍රමණය වැඩි වෙන විට E ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයත් වැඩි. එහෙනම් මේ උසට වඩා මේ උස වැඩි වෙන්න ඕන නම් ඔන්න ඔය ක්‍රමයට අපිට උත්තරය ගන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ ලකුණ තෝරගන්න මේ විදිහට අනුක්‍රමණයේ ධනද බිඳුවද ඍණද කියන කනුව ප්‍රේරිතකේ ලකුණ එනවා. මොන පැත්තේද අඳින්න ඕන කියලා හිතා ගන්න පුළුවන්. විශාලත්වයේ අනුක්‍රමණයේ විශාලත්වය අනුව තේරුගන්නේ E ප්‍රේරිතකේ විශාලත්වය. ඒතර අනුක්‍රමණය වැඩි මේ හරියදී. එහෙනම් E ප්‍රේරිත වැඩි වෙන්න ඕන මේ උස වැඩි වෙන්න. තේරෙනවද? ඒතකොට ළමයි අපිට ඔකට සුදුසු ගැළපෙන උත්තරය අංක 3 කියලා අපිට තෝරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අනිවාර්යෙන් ඕක සටහන් කරගන්න. මොකද මේ જાතිය ගණන් ගොඩක් ඔය බහුවර්ණ සෙට් එකේ තියෙනවා. කියන්නේ පාස් පේපර්ස් වල අහනවා. හරි. එහෙනම් මේක අඳගන්න. හොඳයි. ඊළඟට 16 වෙනි ගාන වගේ ගානක් ළමයි මේ ක්‍රමයම තමයි. ඒකින්ද ඒක වෙනම කියලා දෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ සම්බන්ධයෙන්ම තමයි මේ 16 වෙනි ගානේ උත්තරේ ගන්න තියෙන්නේ. ඒකට ඒක චුට්ටවල හදලා බලන්න. ඒ වගේ ගණන් ගොඩක් තියෙනවා. තේරුණාද? ඊට පස්සේ 5 වෙනි ගාන. ඒකත් මේ જાතියම ගානක්. ඒ තර්ක වලින්ම තමයි ගන්න තියෙන්නේ. 16 වෙනි ගානේ නම් මම හදන්නේ නැහැ. ඒ විදිහටම ගන්න පුළුවන්. අනුක්‍රමණය සහ ඒකේ අනුක්‍රමණයේ විශාලත්වය. ඊට පස්සේ අපි බලමු මේ තව තියෙනවද කියලා જાති ගණන්. හරි. ඊළඟට අපි එනම් බලමු ළමයි 20 වෙනි ගාන. ඒකත් කට්ටිය අහලා තිබ්බ ගානක්. අංක 20. දැන් කියව ගන්නකො ඔයගොල්ලෝ මම මේක මකනවා. විස රූපයේ පෙන්වා ඇති පරිදි දණ්ඩ චුම්බකයක් හි අක්ෂය සිරස්ව සිටින පරිදි මුදා හරිනු ලබන අතර එය ත්වරණය වෙමින් දඟරය තුලින් යයි. පහත සඳහන් කුමන ප්‍රස්ථාරය දඟරයෙහි ප්‍රේරිත විද්‍යුත්ගාමක ඵලය කාලය සමග වෙනස් වීම වඩා හොඳින් නිරූපණය කරයිද කියලා. එතකොට යාළුවා කියන්නේ කම්බි දඟරයක් තියෙනවා. අපිට මේ කරන විදිහ තියෙනවා. එතකොට මේ දඟරයට උඩින් තියනවලු දණ්ඩ චුම්බකයක්. අපිට උනික මේ පැත්ත දක්ෂිණාන්තරයේ මේ පැත්ත උත්තරාන්තරය.
ඕක පහට ත්වරණය වෙනවා. නියත ත්වරණයකින් පහට චලිත වෙනවා. ඒතකොට ත්වරණය නියත එක මතක තියාගන්න. වේගය කියන්නේ මොකක්ද? මෙයා වැටෙන. එන්න වැඩි වෙනවා. ඇවිල්ලා මේ පුඩුව තුලින් රිංගලා යටින් එළියට යනවා. පහලින් පුඩුවෙන් රිංගලා යනවා එළියට. එතකොට තමයි දැන් අපෙන් අහනවා මේ කාලේ ඉඳලා අපි දන්නවා මොකද්ද? දැන් මේ උත්තර ධ්‍රවයෙන් ඉවතට චුම්බක බල රේඛා තියෙනවා. එතකොට මේ චුම්බක එන්න ලං වෙනවා කියන්නේ මේ පුඩුව ඇතුලේ තියෙන ශ්‍රාවය එන්න වැඩි වෙනවා. පහළට තියෙන මෙහා ඇතුලේ පහළට පවතින ශ්‍රාවය එන්න වැඩි වෙනවානේ චුම්බකෙ ටික ටික ලං වෙද්දී. එතකොට මේක විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඊට පස්සේ ඇතුලෙන් ගියාට පස්සේ ළමයි මේ දක්ෂිණ ධ්‍රවයේ තුලට තියෙනනේ බල රේඛා ශ්‍රාවයක්. දැන් මේ චුම්බකයේ පහළට මෙතන නම් මෙහෙම පහළට ඈත් වෙන්න මේ ශ්‍රාවය මේක තුලින් තියෙනනේ පහළට. ඒ පහළට තියෙන ශ්‍රාවය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ශ්‍රාවයේත් වෙනස් වෙනවා. එහෙනම් එතකොටත් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. තේරෙනවද කියන එක? මේ චුම්බකයේ ටික ටික ලං වෙද්දී පහළට පවතින ශ්‍රාවය වැඩි වෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ චුම්බකයේ යටින් ගිහලා එළියට යද්දී පහළට පවතින ශ්‍රාවය අඩු වෙනවා. එහෙනම් එතකොට මේ අවස්ථා දෙකේදීම ශ්‍රාවය මේකේ වෙනස් වෙන නිසා ඇතුලේ පුඩුව තුල ඒකේ විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒක අපි කීපටි කරා අපි එහෙම වෙනවා කියලා ඉගෙන ගත්තා. ඒකවල ළමයි ඒකේ දිශාව හොයන ඒවා ඔක්කොම ඉගෙන ගත්තා. දැන් ඒව වැඩක් නැහැ මේ ගන්නට. එහෙනම් ඔන්න ශ්‍රාවයක් ප්‍රේරණය වෙනවා. දැන් අපේ උත්තරවල තියෙන්නේ මේ ශ්‍රාව වෙනස නිසා මේකේ ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ ප්‍රස්ථාරය මොකක්ද කියලා තමයි. හරි ලේසි. ඒක අමාරු නෑ නම. ඒක වෙන්න බැරි ඒවා අයින් කරලා වගේ අපිට උත්තරයක් ගන්න පුළුවන්. එකක් තමයි ළමයි මේක ලං වෙන්නේ මොකද්ද? මෙන්න මේ මුල් අවස්ථාවේ. ඒ කියන්නේ උත්තර ධ්‍රවය එන්නේ ලං වෙන අවස්ථාවේ. පහළට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. ඊපස්සේ මෙතනින් පස්සේ ඈත් වෙන අවස්ථාවේ පහළට තියෙන ශ්‍රාවය අඩු වෙනවා නේ. මේ බල රේඛා එන්නේ මෙයාගෙන් ඈත් වෙනවා. ඒතකොට ශ්‍රාවය අඩු වෙනවා. කියන්නේ මුල් ටිකේ පහළට පවතින ශ්‍රාවය වැඩි වෙලා මේකෙන් පස්සේ එළියට ගියාට පස්සේ පහළට පවතින ශ්‍රාවය අඩු වෙන්න ගන්නවා මේක. එහෙනම් ශ්‍රාවය වැඩි වෙද්දී එක විදියකට දැන් උත්තර අනුව මෙහා එක විදියකට ශ්‍රාවය අඩු වෙද්දී තව විදියකටත් කොහොම ප්‍රේරණය වෙන්න ඕන. ඉතින් ඕකෙන් අපිට මේ අනිවාර්යෙන් වැඩි වෙද්දී දානනම් අඩු වෙද්දී අනිත් පැත්තට ප්‍රේරණය වෙන්න ඕන කියන එක අපිට තේරෙනවා. හැබැයි ඕකේ වැඩක් නැහැ උත්තරයක් ගන්න නේ. මොකද ගානේ දීලා තියෙන උත්තර පහේදීම පළවෙනි කොටසේ ධන දෙවෙනි කොටසේ ඍණ. ඒතකොට ඒක අපි දැනගත්තට වැඩක් නැහැ. උත්තරයක් ගන්න බෑ. කියන්නේ අපි තවත් ඉස්සරහට හිතන්න ඕනේ මේ ගානේ. දැන් කොතනින්ද හිතන්නේ? ඊළඟට හිතන එක තමයි ළමයි මේක මෙයාට ලං වෙන්න ගත වන කාලයට වඩා මේ දක්ෂිණ ධ්‍රවයේ මෙයාගෙන් ඈත් වෙන්න ගත වන කාලය වැඩිද අඩුද? තේරුණාද කියප එක? මේ පළවෙනි අවස්ථාවේ උත්තර ධ්‍රවයේ ලං වෙන්න ගත වන කාලයයි දෙවෙනි අවස්ථාවේ දක්ෂිණ ධ්‍රවයේ මේකෙන් ඈත් වෙන්න ගත වන කාලයයි සැලකුවොත් කාටද අඩු කාලයක් ගත වෙන්නේ? මේ පහළට හැබැයි ත්වරණය වෙනවා නේ. කියන්නේ පහළට එන්න වේගය වැඩි වෙනවා මේක පහළට යන්නේ. කොහොම එහෙනම් එන්න ත්වරණය වෙනවා නම් ලං වෙන වේගයට වඩා වැඩි වේගකින් ඈත් වෙන්න බෑ. තේරෙනවද? මෙයාගේ මෙතනදී තියෙන වේගයට වඩා මෙතන තියෙන වේගය වැඩි. එහෙනම් ලං වෙනවට වඩා වැඩි වේගකින් මෙයා ඈත් වෙනවා. එහෙනම් වේගය වැඩි තැන කාලය අඩු වෙන්න ඕනේ නේද? වේගය වැඩි කියන්නේ මේක ඈත් වෙන්න ගත වෙන කාලය අඩුයි. තේරුණාද? එතකොට අපි හිතුවොත් E ප්‍රේරිත සමානයි ඩෙල්ටා පයි යට ඩෙල්ටා T නම් වෙන ලකුණ අපි දැන්ට ඕනේ නැහැ කියමු. එතකොට මේ කාලය අඩු තැන E ප්‍රේරිත වැඩි. ඒ කියන්නේ ශීඝ්‍රතාව වැඩි තැන
කාලය අඩුයි කියන්නේ ශීඝ්‍රතාව ශ්‍රාවණ ශීඝ්‍රතාව වැඩි. ඒ කියන්නේ E ප්‍රේරිතත් වැඩි. කාලය අඩු තැන E ප්‍රේරිත වැඩි. හරි. කාලය අඩු වෙන්නේ කොයි හරියද? පසු අවස්ථාවේනේ. එහෙනම් පසු අවස්ථාවේ කාලය අඩුයි සහ E ප්‍රේරිත වැඩි කියලා අපිට තේරෙනවා. එහෙනම් මේ පළවෙනි අවස්ථාවට සාපේක්ෂව අඩු කාලයක් ගත වෙන්න ඕන දෙවෙනි අවස්ථාවේ. තේරුණාද? දැන් මම පළවෙනි අවස්ථාව පොඩ්ඩක් මෙහෙම අදින්නම්. ගත්තොත්. ඒතර මේ කාලයට වඩා මෙන්න මේ දෙවෙනි අවස්ථාව ගත වෙන කාලය අඩු වෙනවා. චූටි. මෙතන මේ කාලයට වඩා මේ කාලය අඩුයි. කාලය අඩු වුණාට E ප්‍රේරිත වැඩි. කියන්නේ ප්‍රේරණ විද්‍යුත් ගාමක බලය. කියන්නේ මේක උසට වඩා මේක උස වැඩි වෙනවා. දැන් අපිට හරි සුදුසු ප්‍රස්තාව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ තාක්කයෙන් තමයි ගත්තේ. මේ දෙවෙනි අවස්ථාවට දැන් මේක දෙවෙනි අවස්ථාවේ කාලය අඩුයි වේගය වැඩිනේ. වැඩි වේගකින් පහළට යන්නේ. මෙතනට වඩා මෙතනදී වේගය වැඩි. ඒ කියන්නේ කාලය අඩුයි. කාලය අඩු කියන්නේ E ප්‍රේරිත වැඩි. ඒ කාලය අඩු වෙන්නත් ඕන. නේද? අපි හිතමු මේක T1 නම් මේක T2 නම් T1 ට වඩා T2 අඩු වෙන්න ඕන. හරි කාලය අඩුයි. එතකොට ඔන්න මේක E1 නම් මේ අවස්ථාව E2 නම් E1 ට වඩා E2 වැඩි වෙන්නත් ඕන. ඉතින් ඔය ලක්ෂණ දෙක තියෙන ප්‍රස්තාව තෝරගත්තා නම් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. හොඳයි තේරුණානේ? මේක නම් අපේ සටහන් පොතට අපි එකතු කරනවා. හොඳයි. එහෙනම් අපේ බහුවර්ණ සාකච්ඡාව අදට ඇති. ඉතින් මේ තව ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ අහලා එවන්න ඕන. දැන් එක්කෙනයි දෙන්නයි වගේ තමයි බහුවර්ණ ගණන් අහන්නේ. අනිත් අය ඉතින් ඒ කරන ටික බලාගෙන යනවා. ඉතින් අර Tamanට ගැටලුවක් තිබ්බොත් අහලා විසඳ ගන්න එකනේ කරන්න ඕනේ. ඒකින්ද අහන්න ළමයි මතක තියාගන්න. හොඳයි අපි ඊළඟ සිද්ධාන්තයට යමු. ටියුට් එකේ 21 වෙනි පිටුවේ. දැන් ටියුට් එක නැති අයට ප්‍රශ්නයක් නැහැ. පහලින් ලින්ක් එකකින් ගන්න පුළුවන්. ඒතර මෙතන 21 වෙනි පිටුවේ මේ හරිය මාතෘකාවක් තියෙනවා නේ. කියව ගන්න. චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව චලනය වන ලෝහ දණ්ඩක ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. බලමු මේ මොකද්ද කියන්නේ කියලා. අපි හිතමු චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා බෝඩ් එක ඇතුළට. අන්න චුම්බක ක්ෂේත්‍රයක් බෝඩ් එක තුලට තියෙනවා. ඒකේ කිසියම් ප්‍රදේශයක් පුරාවට පැතිරලා තියෙනවා කියලා අපි හිතමු. දැන් ළමයි මේ චුම්බක ක්ෂේත්‍රයේ බෝඩ් එක ඇතුළත තියෙනවා. එයාගේ චුම්බක ශ්‍රාව ඝනත්වය මම ගන්නම් B කියලා. චුම්බක ශ්‍රාව ඝනත්වය B. ඊට පස්සේ මම ගාව තියනවා තමයි ලෝහ දණ්ඩක්. මොකක් හරි සන්නායක දණ්ඩක්. සන්නායක කියමු මෙතනින් ගත්තොත් ඔන්න විදිහට කම්බියක්. එතකොට ඔක සන්නායක දණ්ඩක් මේ කම්බියේ දිගම ගන්න L කියලා. දිග කියලා. එතකොට පොඩි පරීක්ෂණයක් අපි කරොත් මෙහෙම. මේ දණ්ඩෙන් මෙහෙම වයර් කැලි දෙකක් එළියට අරගෙන දෙකලවරින් පොඩ්ඩක් නේ වයර් එක. මාර්ගයෙන් මෙතන අපි පොඩි බල්බ් එකක් වගේ එකක් සම්බන්ධ කරලා මේ දණ්ඩ මම ඉස්සරහට ඇදිනවා. මේ චුම්බක ක්ෂේත්‍රය කපාගෙන යන විදිහට මම මෙයා චලනය කරනවා. මොන දෙපැත්තට වේගයෙන් චලනය කරා කියලා හිතන්න. දෙපැත්තට ඕම චලනය කරනවා. එතන දණ්ඩ චලනය වෙනකොට මේ බල රේඛා ඡේදනය කරගෙන යනකොට අපිට නිරීක්ෂණය වෙනවා ළමයි මේ බල්බ් එක පත්තු වෙන්න ගන්නවා. ඔන්න ඒක පරීක්ෂණයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ ළමයි? මේක පත්තු වෙන්නේ මොකක් හින්දාද? මේ බල්බ් එක කරා ධාරාවක්
ගලපු නිසා. ධාරාවක් ගැලුවේ මොකක් වෙච්ච නිසාද? මේ සන්නායකයේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙලා තියෙනවානේ. නැත්නම් ධාරාවක් ගලන්න කියන්නේ. ධාරාවක් ගැලුවේ නැත්නම් බල්බ් එක පත්තු වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ළමයි අපිට නිගමනයකට එන්න පුළුවන් මේ දණ්ඩේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ යාම ඉදිරියට චලනය වෙද්දී v වේගයෙන් කියලා කියන්නේ. මේ දණ්ඩේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙලා තියෙනවා. මෙන්න අපි මෙන්න මේ විදිහට කියන්නේ මේක බැටරියක් බවට නැත්නම් දණ්ඩ කෝෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපේ අරමුණ මේ ප්‍රේරණය වෙච්ච විද්‍යුත් ගාමක බලය අපි ඒක E ප්‍රේරිත කියමුකෝ. මෙන්න මේක හොයන එක තමයි අපේ අරමුණ. මේකට සමීකරණයක් ගොඩනගා ගන්න එක. ඉතින් ඊට අනුව මේකේ ධාරාවක් ගන්න තියෙන උඩට නේ. ඒ ධාරාව නමට I ප්‍රේරිත කියලා ලියනවා. E ප්‍රේරිත ඇති වුණ හින්දා I ප්‍රේරිත කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයක් ඇති වෙලා සංවෘත පරිපථයේ ප්‍රේරිත ධාරාවක් ගලලා තියෙනවා. ඉතින් ඔය E ප්‍රේරිත හොයන්න තමයි දැන් යන්නේ ෆැරඩේ නියමයම තමයි ළමයි දාන්නේ. හරි දැන් මේකට ෆැරඩේ නියමයේ දාන්න පොඩ්ඩක් මම ගන්නවා මෙහෙම. මේ දණ්ඩ ඔය v වේගෙන් ගියානේ කිසියම් දුරක්. මම ගන්නම් දණ්ඩ t කාලයකට පස්සේ. ඒ කියන්නේ d සමානයි බිඳුවේදී මෙතන t කාලයකට පස්සේ ඒ දණ්ඩ මෙන්න මේ හරියට ආව කියලා අපි හිතමු. t කාලයකට පස්සේ දණ්ඩ මෙතන යනවා. t කාලයකට පස්සේ මෙතනට ඒ කියන්නේ අපි කියමු මේ දුර මම ගන්න ඩෙල්ටා x කියලා. මේ කාලය මම ඩෙල්ටා t කියලා ගන්නවා. ඒතකොට ඩෙල්ටා x විස්ථාපනයක් සිද්ධ කරලා ඩෙල්ටා t කාලයකදී. ඔන්න ඔක තමයි සිද්ධිය. තේරුණානේ? හා. දැන් මෙයාගේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හොයන්න මම ෆැරඩේ නියමය දානවා. මතකද ඔයාලට ෆැරඩේ නියමය? ෆැරඩේ නියමය. මොකද ෆැරඩේ නියමයෙන් කියන්නේ? E ප්‍රේරිත සමානයි ඍණ ඩෙල්ටා phi යට ඩෙල්ටා t. හැබැයි ළමයි මම මේ ඍණ ලකුණ අපි අමතක කරමු. මොකද විශාලත්වයේ විතරක් අපි හොයමු. දැන් මෙතන phi වෙනුවට ළමයි මට ලියන්න පුළුවන් phi සමානයි AB ටනේ. දැන් phi වෙනුවට ලියුවා AB බෙදීම ඩෙල්ටා t. ඊට මේ b කියන එක නා. ඒ කියන්නේ ශ්‍රාව ගණන්තේ මේක කාලයත් එක්ක වෙනස් වුනේ නැහැ. b නියතයිනේ. නියතේ එළියට ගන්න. එතකොට ලියන්න පුළුවන් b වාරයක් ඩෙල්ටා a යට ඩෙල්ටා t. එතකොට b වාරයක් දැන් ඩෙල්ටා a කියන්නේ මොකක්ද ළමයි? ඩෙල්ටා a කියලා අපිට ගන්න වෙන්නේ ළමයි මෙන්න මේ t කාලය තුල යා පිස දමපු වර්ගඵලය. චුම්බක ක්ෂේත්‍රයේ වර්ගඵලය. මොකක්ද වර්ගඵලය? දැන් මේ ඍජුකෝණාශ්‍රාකාර වර්ගඵලයක් නෙමෙයි පිස දැම්මේ දණ්ඩමගේ. එහෙනම් ඒ වර්ගඵල ලියන්න පුළුවන් මේක දණ්ඩේ දිගේ ගමන් කළ දුර ඩෙල්ටා x නම් a සමාන වෙනවා l වාරයක් ඩෙල්ටා x නේ ඍජුකෝණාශ්‍රයක දිග වැඩි කිරීම පළල වර්ගඵලය බෙදීම ඩෙල්ටා t. එතන b වාරයක් l වාරයක් ඩෙල්ටා x යට ඩෙල්ටා t කියන්නේ ඩෙල්ටා t එක ඩෙල්ටා x ගේ යටට ගත්තා. දැන් මොකද කියන්නේ? b වාරයක් l වාරයක් ඩෙල්ටා x යට ඩෙල්ටා t කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලයනේ. දණ්ඩේ විස්ථාපනයේ බෙදුව දණ්ඩේ කාලය. කියන්නේ දණ්ඩේ ප්‍රවේගය නේද දෙන්නේ. එහෙනම් ඩෙල්ටා x යට ඩෙල්ටා t වෙනකොට මට v කියලා ලියන්න පුළුවන්. එහෙනම් E ප්‍රේරිත සමාන වෙනවා BLV. ඔන්න ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට අපි හොඳ සමීකරණයක් ඉගෙන ගත්තා. ඉතින් මේක අපි ගණන් හදද්දී භාවිතා කරනවා. ගොඩක් වැදගත් සමීකරණයක්. හරි. ඒතර ඔන්න මේකේ විශාලත්වය හොයන්න හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මේකේ දිශාව හොයන විදිහ මේ මම කොහොමද මේ උඩටම දැම්මේ ධාරාව අනිත් පැත්තට කරන්න බෑද?
ඒ දිශාව හොයන විදිහ මම ඊළඟට කියලා දෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මේක ඔයා රූපය අඳගෙන පහලින් මේ ටික ලියාගෙන ඉන්න. හොඳයි ළමයි. දැන් අපි ඉගෙන ගත්තා මෙහෙම කතාවක් නේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඒ චුම්බක ක්ෂේත්‍රයේ සන්නායක දණ්ඩක් තිබ්බොත් කම්බියක් ඒ දණ්ඩ v වේගෙන් ඒ චුම්බක ක්ෂේත්‍රයේ ඡේදනය කරගෙන ගියොත් ඒ දණ්ඩේ ප්‍රේරණය වෙනවා විද්‍යුත්ගාමක බලයක්. ඒක ඊ ප්‍රේරිත කියලා ගත්තා. ඒක ඊට පස්සේ මේක සංවෘතයි නම් ඒ කියන දිශාවට ධාරාවක් ගන්නවා I. ගයි ප්‍රේරිත කියලා ලියන්න පුළුවන් නේ. පස්සේ මේ දණ්ඩේ දිග අපිට L කියලා දීලා තියෙනවා නම් අපි සමීකරණයක් හොයාගත්තා මේ E ප්‍රේරිත සමාන වෙනවා මොකටද? B L V ට. ඒක ඕකනේ දැන් ටිකක් කලින් ඉගෙන ගත්තේ. එතකොට ළමයි මේකේ විශාලත්වය හරි. කිසිම අවුලක් නැහැ මේක දාලා ගන්න පුළුවන්. මේකේ ධාරාවේ දිශාව මම කොහොමද මේ උඩටම කියලා ගත්තේ? ඒකට ළමයි දිශාව හොයන්න වෙනම ක්‍රමයක් තියෙනවා. තේරුණාද? ඒ ක්‍රමයට අපි කියනවා ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියලා. ෆ්ලෙමින්ගේ වමත් නීතිය කරා ළමයි නේ. ඒක මම කරා බෝඩ් පළවෙනි හරි දෙවෙනි වීඩියෝ එකේ හරි කරා. ඒතකොට දැන් තියෙන්නේ වමත් නීතිය නෙවෙයි ළමයි. දැන් තියෙන්නේ දකුණත් නීතිය. ඒ මේ මගේ දකුණු අත. දකුණු අතෙන් තමයි අපි මේක දාන්නේ. ඒතකොට ඔයාලා මතක තියාගන්න. දැන් වමත් නීතිය මේකයි ටිකක් එක වගේ. අමාරු නෑ. වමත් නීතිය මොකක්ද කරන්නේ? F B I F B I ඒ පිළිවෙල තමයි කියන්නේ. දකුණත් නීතියෙන් ළමයි අර F වෙනුවට V දාගන්න. V ප්‍රවේගය. V B I V B I කියලා මතක තියාගන්න. වමත් නියමේ F B I දකුණත් නීතියේ V B I. තේරෙනවද? V B I. හරි. නම් මේකට දාමු V B I. හරි. ඊට කලින් ඔයාලගේ අර පොතේ තියෙන රූපයේ තේරෙනවද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියලා යටම තියෙනවා. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ පහළ තියෙනවා ඔයාලගේ දකුණු අතේ රූපයක් නේ. ඒකේ මහපට ඇඟිල්ල ගාව ඊතලයක් ඇඳලා තියෙනවනේ. ඒ ඊතලේ ගාව දාන්න මොකද්ද මහපට ඇඟිල්ලෙන් කියන්නේ? V කියලා කිව්ව වේගය නේ. V අකුර දාගන්න. මහපට ඇඟිල්ල ගාව තියෙන ඊතලේ ගාව V අකුර දාගන්න. ඒකේ ඊට අමතරව සිංහල අකුරෙන් ලියන්න චලිත දිශාව. වේගය තියෙන පැත්තනේ චලිත වෙන්නේ. එහෙනම් V අකුර ඉංග්‍රීසි අකුර දාගෙන සිංහලෙන් චලිත දිශාව කියලා ලියා ගන්න. ඒ කියන්නේ මහපට ඇඟිල්ල ගාව. ඊට පස්සේ දබර ඇඟිල්ල. තේරෙනවද? දබර ඇඟිල්ල ගාව ලියා ගන්න කැපිටල් B අකුර. B මේක B නේ. කැපිටල් B. එතන සිංහලෙන් ලියා ගන්න චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මේ දබර ඇඟිල්ලෙන් දෙන්නේ. හරි. දැන් මැද ඇඟිල්ල ගන්න. මැද ඇඟිල්ලෙන් ගාව ඊතල ලියා ගන්න V B I නේ. I කියලාම ලියන්න එපා. I ප්‍රේරිත කියලා ලියන්න. මැද ඇඟිල්ල ගාව තියෙන ඊතලේ I ප්‍රේරිත කියලා ලියන්න. හරි. ඊට පස්සේ සිංහලෙන් ලියා ගන්න ප්‍රේරිත ධාරාවේ දිශාව. ප්‍රේරිත ධාරාවේ දිශාව. යට නේ. හරි. V B I එහෙම පාඩම් කරන්න. දැන් මේ ධාරාවේ දිශාව දැන් මේක හරිද බලන්න. දකුණු අත මගේ මහපට ඇඟිල්ල V නේ. ඒතර V තියෙන කොහෙටද? දකුණු දිශාව. එහෙනම් මහපට ඇඟිල්ල මම දානවා දකුණට. V හරි. ඊට පස්සේ B තියෙන කොහෙටද? දබර ඇඟිල්ල B නේ. B තියෙන බෝඩ් එක ඇතුළට නේ. එහෙනම් ඔන්න එහෙනම් මේ දබර ඇඟිල්ල මොකක්ද වෙන්න ඕන? බෝඩ් එක ඇතුළට එන්න ඕන. එහෙනම් මැද ඇඟිල්ලෙන්
දෙනවා ධාරාවේ දිශාව. I ප්‍රේරිත. V B I නේ I ප්‍රේරිත. හරි නෙමෙයි ධාරාව තියෙන උඩට. I ප්‍රේරිත. ඒතකොට ඔන්න විදිහට අපිට ධාරාවේ දිශාව හරියට ලබා ගන්න පුළුවන්. තේරුණාද? V දකුණට B ඇතුළට එහෙනම් I උඩට වෙන්න ඕනේ. එහෙනම් ධාරාව උඩට. ධාරාව ඉහළට ගන්න විදිහට තමයි ප්‍රේරිතයේ දිශාව පිටන්නේ. පැහැදිලි? හරි. පොඩ්ඩක් දැන් ආපහු ෆ්ලෙමින්ගේ දකුණත් නීච අපි කියවගමු. කියවන්න. දකුණු අතෙහි මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව පිහිටුවාගෙන මාපට ඇඟිල්ල දණ්ඩ චලනය වන දිශාවටත්, දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවටත් යොමු වනසේ පිහිටුවාගත් විට මැද ඇඟිල්ල යොමු වන දිශාවෙන් ප්‍රේරිත ධාරාවේ නැත්නම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව දෙනු ලබයි. පැහැදිලි? හොඳයි ළමයි, ඒක ඉරි ගහ ගන්න, highlight කරගන්න ඒ සම්පූර්ණ ඡේදයම. ගොඩක් වැදගත්. ඔබ විභාගෙදී ලියන්න කියලාත් අහලා තියෙනවා. ෆ්ලෙමින්ගේ වමත් නීතිය ලියන්න. ලියා දක්වන්න. දකුණත් නීතිය ලියා දක්වන්න. කිව්වම ඔය වචනෙන් ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කටපාඩම් කරේ නැතත් අර VBI කියලා මතකයි නම් ඒ වෙලාවට ගලපලා ලියා ගන්න පුළුවන්. පැහැදිලි? හොඳයි. එහෙනම් හරි. අපිට ඊළඟට ගණන් ටිකකට යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් ඔයාලා පෙරලා ගන්නකො බහුවර්ණ ගණන් දෙකක් හදමු මේ සමීකරණයම දාලා තියෙනවා. කෙලින්ම ආදේශ කරලා හදන ගණන් තියෙනවා. ඉතින් ඒවා ගෙදරට දෙන්නම්. ඒවා අමාරු නෑනේ. පොඩ්ඩක් ඔය දකුණත් නීතිය දාන ගණන් ටිකක් කියමු. ටිකක් තියෙනවා. අපි ඒවා හදමු. එහෙනම් ළමයි ඔයාලා දැන් බහුවර්ණවල විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස තියෙන බහුවර්ණවල පිටුව මම හිතන්නේ 48 වෙනි පිටුව. ඒකේ පළවෙනි ගාන පොඩ්ඩක් හදන්න try එකක් දෙන්න. දැන් වීඩියෝ එක නම් මෙහෙම නවත්තන්න. නවත්තලා පළවෙනි ගාන මෙන්න මේ ගාන. මේ තියෙන රූපයක් කියමු. ඔන්න ඔය ගාන හදන්නකො. හදලා ඉවරලා ඔන්න වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න මම කරන විදිය කියලා දෙන්න. හරි. දැන් ඔයාලා මොකක් හරි උත්තරයක් ගත්තා නේද? ඒක ඕනනම් පිටිපස්සෙන් බලලා හරිද වැරදිද කියලා තෝරගන්න නැති. දැන් ඒක හරියටම හදන විදිය ළමයි මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඒකේ දකුණු පැත්තේ රූපේ දීලා චුම්බක ක්ෂේත්‍රයේ දිශාවක් දීලා තියෙනවා බෝඩ් එකකින් එළියට කියලා. මැද තියෙන PQ කියන දණ්ඩ චලනය වෙනවා කියනවා. ඔය රූපේ දීලා තියෙන දිශාවට කියන වම් පැත්තට, ඉතලයේ දින වම් පැත්තනේ චලන දිශාව. ඉතලයක් දාලා රූපේ පෙන්නලා තියෙනවා. එතකොට AD PQ සහ BC ඛණ්ඩවල ධාරාවේ දිශාව. මේ කොටස් වල ධාරාව ගන්න දිශාව තමයි අහන්නේ අපිට නේ. ඒතර මම පොඩ්ඩක් ඒ රූපය අඳින්නම්. අන්න පුඩුව තියෙනවා. පුඩුව. එතකොට A B C D A B C D. ඊට පස්සේ මැද තියෙනවා ළමයි PQ නේ. ඔන්න ඔක තමයි PQ. උඩද P. ඔව්. උඩ P. යට Q. ඊට පස්සේ මේ දණ්ඩ චලනය වෙනවා ළමයි මෙන්න මේ පැත්තට. මොකක් හරි වේගය අපි දණ්ඩ V කියලා කියනවා. සහ මේකේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දීලා තියෙනවා නේ බෝඩ් එක අස්සට. නෑ එළියට නේ. තිතක්නේ. බෝඩ් එකෙන් එළියට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරි. දැන් ඉතින් අපි මෙයාගේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව හොයාගමු. නැත්නම් ප්‍රේරිත ධාරාවේ දිශාව හොයාගමු මේ PQ දණ්ඩේ. එහෙනම් PQ දණ්ඩට ළමයි දකුණත් නීතිය දාන්න වෙනවා නේ. දකුණත්. එතන මොකද කියන්නේ? හරි. දැන් ඉතින් චුට්ටක් බලමු. V මහපට ඇඟිල්ලෙන් V නේ. V තියෙන්නේ කොහෙටද? බෝඩ් එකෙන් එළියට. දබර ඇඟිල්ල B. B තියෙන්නේ කොහෙටද? ඔයාලගේ පැත්තට නේ. බෝඩ් එකෙන් එළියට නේ B. ඒතර දබර ඇඟිල්ල හැරෙනකොට ඔයාලගේ පැත්තට. අමාරු මොන් අර V මෙහෙට මෙහෙම නේ. V මෙහෙට. ඒතර දබර ඇඟිල්ලේ පැත්තට. B තියෙන්නේ ඔයාලගේ පැත්තට මේ මැද මේ මහපට ඇඟිල්ල දකුණට V දිශාව. දබර ඇඟිල්ල ඔයාලගේ දිශාවට. ඔයාලගේ පැත්තට. හරි. එතකොට මැද ඇඟිල්ල ඔයාලගේ පැත්තට. V. V මෙහෙට. V තියෙන්නේ ඔයාලගේ පැත්තට. V
බෝඩ් එකේ උඩට එනවනේ. V B I එන බෝඩ් එකේ උඩට. තේරුණාද? ඒක ඉතින් අත පොඩ්ඩක් හරවන්න අමාරුයි. මෙහෙම තමයි මේ පාඩම. හොඳයි. V B I උඩට එනවා. ඔන්න නම් I ගේ දිශාව ඉහළට කියලා තෝරගන්න. එතකොට I ප්‍රේරිත උඩට යන්න නම් මෙතන ප්‍රේරණය වෙන්න ඕනේ මෙන්න මේ විදිහේ විද්‍යුත්කාමක බලයන්නේ. ධාරාව උඩට ගලන්නේ මේ විදිහට විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය කරනකොට ඕක තමයි E ප්‍රේරිත. එතකොට මෙතනින් එන ධාරාව තමයි ළමයි එහෙම දෙකට බෙදෙන්නේ. මෙතනින් එන උඩට ගිහලා දෙකට බෙදෙනවා දෙපැත්තට. මෙහෙන් එන ධාරාව මෙතනින් පහළට ගන්නවා. මෙහෙන් එන ධාරාව මෙතනින් පහළට ගන්නවා. ඊළඟ ඔය දෙන්න එකතු වෙලා මෙතනින් අපව ඊට. අන්න ඒ විදිහට මේ කියන්නේ මේ PQ දණ්ඩ කෝෂයක් බවට පත් වෙනවා. එයාගේ විද්‍යුත්ගාමික බලය E ප්‍රේරිත කියන එක තමයි. ඒකේ ඉඳන් ප්‍රේරිත ධාරාවක් ඇතුළේ එක ගාලා පරිපතේ ඉදිරි කොටස් වලට ගිහිල්ලා බෙදලා ගිහිල්ලා අනිත් පැත්තෙන් ආයෙනවා. එහෙනම් ධාරාව ගන්න දිශාව මොනවාද? එතකොට මේක නම් A සිට D දක්වානේ. AD. මෙයාගේ නම් Q සිට B දක්වා. ඉහළට මේ මැද තත් ධාරාව ගන්න ඉහළට. QB. මෙයාගේ නම් B සිට C දක්වා. BC. මොන ඕක තමයි උත්තරේ. එතකොට අපිට පළවෙනි උත්තරේ කියලා තමයි ළමයි ලැබෙන්නේ. තේරුණානේ? හොඳයි. එතකොට දැන් අපි එහෙනම් එක ගානක් හදුවා. ඊළඟට හදන්න ළමයි ඔයාලා ටියුට් එකේ 7 වෙනි ගාන. එතකොට ඒක තමයි දැන් අපි හදන ගාන. එතකොට දැනුත් පොඩ වීඩියෝ එක මෙහෙම පෝස් කරලා නවත්තලා ගාන හදලා උත්තරෙත් ගහලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. හරිද වැරදිද කියලා එතකොට මම කරන එක බලලා හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් හදන්න පටන් ගන්නකො 7 වෙනි ගාන. හොඳයි. එහෙනම් අංක 7 හදන්න නැති කියලා හිතෙනවා. එහෙනම් බලා ගන්නකො හදපු විදිය හරිද? ඔයාලා හිතපු විදිය හරිද කියලා. මොකද කියන්නේ දකුණු පැත්තේ පොඩි රූපයකුත් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා රූපේ පෙන්න පරිදි කඩදාසිය තුලට එල්ල වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව O ලක්ෂය වටා OX සන්නායක දණ්ඩක් නියත වේගයකින් වාමාවර්ත දිශාවට භ්‍රමණය වේ. ඕට සාපේක්ෂව දණ්ඩේ x ලක්ෂයේ විභවය vx නම් කාලය සමග vx හි වෙනස් වීම. හරි. අපි පොඩි රූපයක් එන්නගමු. දණ්ඩක් තියෙනවලු. ඒ දණ්ඩ OX දණ්ඩ O මේ කෙලවර x. එතකොට මේ දණ්ඩ O වටා භ්‍රමණය වෙනවා. එතකොට මේ O ලක්ෂය වටා කියන්නේ මෙන්න මේ පැත්තට භ්‍රමණය වෙනවා. මෙන්න මෙහෙම ඕම භ්‍රමණය වෙනවා. මේ විදිහට භ්‍රමණය වෙනවා වාමාවර්ත. එතකොට මෙහා ඉන්නේ චුම්බක ක්ෂේත්‍රයක. කියන්නේ බල රේඛා තියෙනවා. ඒ ඔක්කොම අඳින්න ඕනේ එකක් නැත්නම් හරි හැමතැනම ඇතුළට තමයි. එතකොට මෙහා භ්‍රමණය වෙද්දී මේ චුම්බක ක්ෂේත්‍රයේ ඡේදනය කරගෙන තමයි භ්‍රමණය වෙන්නේ. එතකොට මේ දණ්ඩ බල රේඛා ඡේදනය කරන හින්දා දණ්ඩේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අන්නේ ප්‍රේරණය වන දිශාව තමයි අපි හොයාගන්න ඕන. විශාලත්වය නම් තියනවා කියලා අපි දන්නවා. එතකොට විශාලත්වය අපිට දෙනවන ළමයි සමානයි BL එකේ. එතකොට E කියන්නේ E ප්‍රේරිත කියන එකම තමයි. හරි. E ප්‍රේරිත සමානයි BL. එතකොට තමයි මේ දණ්ඩේ වේගය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එකම කෝණික ප්‍රවේගයක් තියෙන්නේ. එතකොට මේ දණ්ඩේ තනින් තනට වේග වෙනස් වුණාට ස්පර්ශීය ප්‍රවේග වෙනස් වුණාට මේ වේගේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ගානේ කියනවා එහෙම නේ. දිගත් කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රාවක ඝනත්වයත් නියතයි. ඒකත් කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් E ප්‍රේරිතත් ළමයි නියත වෙන්න ඕන. කාලයත් එක්ක වෙනස් වෙන්න බෑ. එහෙම බැලුවොත් උත්තරේ එන්නේ ළමයි පළවෙනි ප්‍රස්ථාරය හෝ හතරවෙනි ප්‍රස්ථාරය. එතකොට 2 3 5 උත්තර ටික අයින් කරලා දාන්න පුළුවන්. දැක්කනේ ගාන ඔන්න දැන් හරි ලේසි. දැන් ප්‍රශ්නේ 1ද 4ද?
එකේ Vx කියන එක ධන වෙලා හතරේ v ට තියෙන ඍණාංකයක්. ඒ කියන්නේ ප්‍රේරිත විදුත්කාමක බලය ධනද ඍණද කියලා තමයි අහන්නේ. දැන් ඔය ප්‍රස්ථාරය ගත්තොත් කාලය මේ අක්ෂේ Vx. Vx කියන්නේ මේ E ප්‍රේරිතම තමයි. හැබැයි මේ පොඩ්ඩක් ගන්න හොඳට කියවලා බලන්න එතන Vx කියලා දීලා තියෙන්නේ ඕට සාපේක්ෂව x ගේ විභවය. මෙතනට සාපේක්ෂව මෙතන විභවය ධනද. කියන්නේ මෙතන ඍණාත්මක වෙලා මෙතන ධනාත්මක වෙනවද? මෙතන ධනාත්මක වෙලා මෙතන ඍණාත්මක වෙනවද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ x කියන්නේ ධන විභවයකද ඍණ විභවයක්ද කියන එක. ඉතින් ඒකට මෙයාගේ දිශාව හොයාගමුකෝ ප්‍රේරිත විදුත්කාමක බලය. ඒකට මොකද කරන්නේ? මෙයාට දාන්න ෆ්ලෙමින්ගේ දකුණක් නීතිය. VBI. VBI. එතකොට ළමයි මේක දැන් චලනය වෙන්නේ මොන පැත්තටද? දැන් මේ දණ්ඩේ තියෙන හැම ලක්ෂයක්ම ළමයි මේ මොහොතේ ප්‍රවේගය තියෙන්නේ මෙන්න මේ පැත්තට නේ. V. දැන් ඊට වේග විශාලත්වය වෙනස් හැබැයි උඩටනේ තියෙන්නේ. ඒ මේක මෙන්න මේ ලක්ෂය වටා මෙහෙම කැරකෙද්දී මේ මොහොතේ ප්‍රවේගය ටික තියෙන උඩට. උඩට. එහෙනම් V තියෙන උඩට. හරි දැන් දාන්න. නේ? V කියන්නේ මහා පටැංගිල්ල දකුණු අතේ උඩට. B කියන්නේ දබර ඇඟිල්ල. ඒක තියෙන මොකක්ද? බෝඩ් එක අස්සට. ඒකට පේනවා. I එනවා මැද ඇඟිල්ලෙන්. V උඩට. B දබර ඇඟිල්ල බෝඩ් එක අස්සට. I මැද ඇඟිල්ල එනවා අන්න අර පැත්තට. දැන් ධාරාවක් ගලන්නේ අර පැත්තට. කියන්නේ වල බෝඩ් එකේ නම් වම් පැත්තට. එහෙනම් ඔන්න මේකේ ධාරාව ගලන්නේ මේ පැත්තට. අන්න ඉතින් මම ධාරාවේ දිශාව ඇඳලා. ඇත්තටම ධාරාවක් ගලන්නේ නැහැ. මොකද පරිපතේ සංවෘත නැහැ. මේ පරිපතේ සංවෘතයි නම් කොහොමද ධාරාවක් ගලන්නේ මෙහෙට. ඉතින් ධාරාව මේ පැත්තට ගලන්න නම් මේක මෙන්න මේ දිශාවට විදුත්කාමක බලයක් ප්‍රේරණය වෙන්න ඕනේ. ඇයි ධනෙන් ඉවතනේ ධාරාව ගන්න. එතකොට මෙන්න විදුත්කාමක බලයේ දිශාව අපිට මේකෙන් ලියා ගන්න පුළුවන් E ප්‍රේරිත. එතකොට දැන් තේරෙනවා නම් මේ බලන්න. O සෙට් වෙලා තියෙන්නේ ධන අග්‍රයට. x සෙට් වෙලා තියෙන්නේ ඍණ අග්‍රයට. එහෙනම් Vx කියන්නේ ළමයි O ට සාපේක්ෂව x විභවය තමයි මේ Vx කියලා ගන්න දීලා තියෙන්නේ. O දන x නම් O ට සාපේක්ෂව x විභවය ඍණාංගයක් ගන්න ඕනේ. ඒ ඍණාංගයට සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් O ට සාපේක්ෂව x විභවය තියෙන්නේ ඍණාංගයක්. හැබැයි ඒක නියතයි. නියතයි කියන එක B නියතයි, A නියතයි, V නියතයි කාලයත් එක්ක. නම් E ප්‍රේරිත කියන්නේ Vx නියතයි. දකුණත් නීතියෙන් අපිට හොයාගන්න පුළුවන් x අක්ෂයේ තියෙන මේ ඍණට කියලා. කියන්නේ O ට සාපේක්ෂව x ගේ විභවය ඍණාංගයක් ගන්න x ගේ. එහෙනම් Vx කියන එක ඍණ පැත්තේ ඇදෙන්න ඕන. තේරුණාද අට විදිහට? හොඳයි පොඩි සටහනක් ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට දාගන්න. හොඳයි. දැන් තව එක ගානක් අපි මේ සිද්ධාන්තයෙන් හදමු. ඊට පස්සේ ඉස්සරහට යමු. හදන්න උත්සාහ කරමු 19 වෙනි ගාන. ටියුට් එකේ 19 වෙනි ගාන. try එකක් දෙන්න. එතකොට එහෙනම් දැන් වීඩියෝ එක නවත්තලා ගාන හදන්න පටන් ගන්න. ඒකේ ඊට පස්සේ හැදුවට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා ඒ හදන විදිය හරි වැරදි බලා ගන්න. හරි එහෙනම් පටන් ගන්නකො. හොඳයි ළමයි. එහෙනම් අපි 19 වෙනි ගාන සාකච්ඡා කරමු. දකුණු පැත්තේ රූපයකුත් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ABC දිග කම්බියක් අංශක 60ක කෝණයක් සෑදෙනසේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බක තලයක තබා ඇත. එම ද්‍රව්‍යයෙන්ම සාදන ලද සමාන හරස්කඩ වර්ගඵලයෙන් යුත් දිග රේඛීය PQ කම්බිය RBS ත්‍රිකෝණය සෑම විටම සමපාද වන පරිදි ABC කම්බිය මත ඒකාකාර ප්‍රවේගයකින් ඇදගෙන යනු ලැබේ. RBS ත්‍රිකෝණය තුල ප්‍රේරණය වන ධාරාව කාලය සමග වෙනස් වීම වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා කියනවා. එතකොට ඒක මම පොඩ්ඩක් ඇඳ ගන්නම්කෝ. එතකොට ඔන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ.
එතකොට මේක සමපාත ත්‍රිකෝණයක් හැම වෙලාවෙම මේ තුන අංශක 60යි අංශක 60යි අංශක 60. අපි මේ තුන් දිග වලුත් මේ තුන් දෙනාගේ සමානයි. චුම්බක ක්ෂේත්‍රය ළමයි බෝඩ් එක අස්සට තියෙනවා B. මෙයාව චලනය වෙන්නේ දකුණු පැත්තට B වේගයෙන් කියලා ගමු. එතකොට මේ දණ්ඩේ දිග මම L කියලා ගන්නම්. L. දැන් ඒකම සමානයි නේ සම්පාත ත්‍රිකෝණයන්නේ. එතකොට මේකට දකුණක් නීතිය දාලා මෙයාගේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමික බලයේ දිශාව අපිට හොයාගන්න පුළුවන්. ඒකට අනුව මේකේ ධාරාවක් ගන්නවා මේ පැත්තට හරි අනිත් පැත්තට හරි. ඒ ධාරාව මෙයා දකුණට ඇදගෙන යද්දී කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මේ ප්‍රශ්නාර්ය අහන්නේ. එතකොට ළමයි චුට්ටක් මෙයාගේ විද්‍යුත්ගාමික බලයේ දිශාව හොයමු. මොකද මෙයාට දාන්න දකුණත් නීතිය ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. V දකුණට V තියෙන්නේ බෝඩ් එක අස්සට. එතකොට දකුණට ඇඟිල්ල බෝඩ් එක ඇතුළට එන්න ඕන. කතිරනේ. ඒතර මැද ඇඟිල්ල උඩට එනවා. යොමු වෙනවා. ඒ කියන්නේ ධාරාව ගලන්නේ උඩට. එහෙනම් මේකේ ධාරාව ප්‍රේරණය වෙන්නේ ඉහළට. I ප්‍රේරණය. ඒ ධාරාව ඉහළට ප්‍රේරණය වෙන්නේ මෙන්න මේ විදිහට විද්‍යුත්ගාමික බලයක් ඇති වුණොත් තමයි. E ප්‍රේරිත. ඒ වඩා නැහැ ගන්නට. එතකොට මේ ප්‍රේරිත ධාරාව දැන් මේක දිගේ මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ පැත්තට ඇවිල්ලා මෙහෙම ගිහලා මෙතනින් මේ පැත්තට දානවා. I ප්‍රේරිත. එතකොට අපෙන් අහන්නේ මේ දණ්ඩ දැන් උතන තියෙන්නේ නැහැ ටික ටික දකුණු පැත්තට ඇදීගෙන යනවානේ. එහෙම යද්දී කාලයත් එක්ක මේ I ප්‍රේරිත වෙනස් වෙන විදිය. ධාරාව වෙනස් වෙන විදිය. මේකේ ප්‍රස්තාවය. එතකොට ළමයි ඒක එකපාරම නිකන් ඔයාලට හිතෙනවා දැන්. E සමානයි BLV නේ. එහෙනම් වේග නියතයි B නියතයි. හැබැයි මේ L මේ දණ්ඩේ දිග මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. එහෙනම් L වැඩි වෙනවා නම් E ප්‍රේරිතයට වැඩි වෙන්න ඕන. විද්‍යුත්ගාමික බලය වැඩි වෙන්න මේ එහෙනම් මේ ධාරාවත් වැඩි වෙන්න ඕන. කියලා ඉතල මෙන්න මෙහෙම උත්තරයක් ඔයගොල්ලෝ ගහයි. ඕක තමයි ගොඩ දෙන්න වෙන්නේ. ඕක හරි. කොහොම වැඩි වෙනවා. හරි මෙහෙම වැඩි වෙනවා. හරි මොකක් හරි එකක් ගහයි. හැබැයි ළමයි පිටිපස්ස බැලුවට පස්සේ ඔයාලට වෙන්නේ ඒක නෙවෙයි උත්තරේ නේ. උත්තරේට දීලා තියෙන අංක 1 ප්‍රස්තාව. ඒක කොහොමද එන්නේ කියලා තමයි දැන් මම කියලා දෙන්නේ. ඉතින් භාගයක් තුරකට හරි මේ හිතපු විදිහ. හැබැයි තව දෙයක් ඔයගොල්ලන්ට අමතක වෙනවා මේක හිතන්න. ඒ අමතක වෙන දේ මම කියලා දෙන්නම් මෙහෙමයි. දැන් මට ලියන්න පුළුවන් නේද? E ප්‍රේරිත සමාන වෙනවා I ප්‍රේරිත වාරයක් R නේ. R කියන්නේ මේ දඬු තුනේ මුළු ප්‍රතිරෝධය. එතකොට මේ අපි දැන් V සමාන IR දැන් හරි. ඊට පස්සේ ළමයි මෙතන මේ E ප්‍රේරිත ලියන්න පුළුවන් BV. එයාගේ ප්‍රේරණ විද්‍යුත්ගාමික නම් B දණ්ඩේ දිගේ V නේ. VLV. සමාන I ප්‍රේරිත වාරයක්. දැන් මෙතන මේ R ට දාන්නේ මොකද්ද කියන එක තමයි චුට්ටක් කියන්න ඕන. R කියන්නේ ළමයි මේ කම්බි තුනේම මුළු ප්‍රතිරෝධය. ඒතකොට ඒක නියතයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක වෙනස් වෙන එකක්. මම පොඩි නියතයක් ගන්නම් ළමයි ඔයාලට මේක තේරුම් කරලා දෙන්න අවශ්‍ය වෙනවා. මේ කම්බියක ඒකක දිගක ප්‍රතිරෝධය. ඒකක දිගක ප්‍රතිරෝධය මම ගන්න සිම්පල් R කියලා. එහෙනම් මේ දඬු තුනේ මුළු දිග මොකද්ද? L ධන L. ඒ කියන්නේ 3යි L. ඒතර මුළු ප්‍රතිරෝධය යනවා ඒකක දිගක ප්‍රතිරෝධයෙන් මුළු දිග වැඩි කරාමනේ. ඒක දිග ප්‍රතිරෝධය R නම් මුළු දිග වැඩි කරොත් දිගෙන් වැඩි කරාම මුළු ප්‍රතිරෝධය. එහෙනම් කැපිටල් R එක ලියන්න පුළුවන්. 3යි L වාරයක් සිම්පල් R. සිම්පල් R කියන්නේ මොකද්ද? ඒකක දිගක ප්‍රතිරෝධය. දණ්ඩේ ඒකක දිග දඬු වල ඒකක දිග ප්‍රතිරෝධය. එතකොට නම් වර්ධන මේ L කැපිලා යනවා. ඒකට I ප්‍රේරිත කියන එකට ගත්තොත්
I ප්‍රේරිත සමාන වෙන්නේ BV යන 3R. දැන් බලන්නකෝ. කාලයත් එක්ක B කියන්නේ වෙනස් වෙන එකක් නෙවෙයි නියතයි. වේගයත් කාලයත් සමග වෙනස් වෙන්නේ නැහැ නියතයි. 3 කියන්නේ කොහොමත් නියතයක්. R කියන්නේ තේක දික්ක ප්‍රතිරෝධය ඒකත් නියතයක්. එහෙනම් මේ පද හතරම නියතයි නම් I ප්‍රේරිතත් කාලයත් එක්ක වෙනස් වෙන එකක් නෙවෙයි නියත වෙන්න ඕන. එහෙනම් I ප්‍රේරිත නියතයි. හේතුව මෙන්න මේකේ මේ පද හතරම නියත නිසා. පැහැදිලි. ඔන්න ඔය විදිහට හිතුවොත් හරි මොකද මේ L කැපිලා යනවා. ඒකට L ගේ බලපෑමක් ඇත්තටම නැහැ ධාරාවට. තේරුණාද? හොඳයි. ගොඩක් හොඳ ගානක් මේක එනම් ඔයාලා සටහන් පොතට එකතු කරගන්න. හොඳයි. දැන් එහෙනම් ගණන් ටිකකුත් හදුවානේ. දැන් එහෙනම් ළමයි අපි සිද්ධාන්ත වලට යමු. 22 පිටුවේ උඩම තියෙනවා මාතෘකාව චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව චලනය වන ඍජුකෝණාශ්‍රාකාර කම්බි පුඩුවක ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය. හරි. දැන් හොඳට මේ කියන කතන්දරය අහගන්න ටිකක් දිගයි. හොඳ දිග වුණාට මේ අපි මේක තේරුම් ගන්න ඕනේ. කච්චර අමාරු නෑ. හැබැයි හොඳට අහගන්න වෙනවා. ඉතින් අර ඔන්ලයින් පන්තියක නෙවෙයි නම් ෆිසිකල් පන්තියක නම් ළඟින් ඉඳන් ගන්න පන්තියක නම් මේක මට චුට්ට කියලා දෙන්න පුළුවන්. ඒකට මේක එහෙම බෑ. එක දිගට කියලා දෙන්න වෙනවා මේ කොටස. හොඳට අහගන්න. හරි. අමාරු නෑ. මම ගන්නම් ළමයි චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ කිසියම් ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙනවා. මේ මම කොටුවෙන් ඇඳලා ළමයි චුම්බක ක්ෂේත්‍රයේ පැතිරිලා තියෙන ප්‍රදේශය. මේ ප්‍රදේශයේ තියෙන මේ චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වය මම B කියලා ගන්නවා. B. ඊට පස්සේ කම්බියක් නෙවෙයි කම්බි දඟරයක් මේ දකුණු පැත්තේ ඉඳන් එනවා. කියලා. මොනගේ කම්බි දඟරයක් කියන්නේ. මේ දඟරය V වේගෙන් එනවා. ඇවිල්ලා ඔන්න ඇතුල් වෙලා නේද? මේක ඇතුලෙන් V වේගෙන්ම ගිහිල්ලා V වේගෙන්ම මෙයාගේ එළියටත් නිකුත් වෙලා එළියටම නිකුත් වෙලා ඉවර වෙලා යනවා. ඔන්න ඔය වගේ අපි අවස්ථාවක් සැලකුමු. තේරුණාද ඒ කියප එක? මේ කම්බි දඟරය මේ ඇවිල්ලා අනිත් පැත්තෙන් එළියට යනවා. ඒකේ අවස්ථා පහක් තමයි මම ඔකේ යන්නේ. විශේෂී අවස්ථා පහ. එතකොට ඔයාලට තේරෙනවා මේ පළවෙනි අවස්ථාවේ නම් කිසිම අවුලක් නැහැ. බල රේඛා මුකුත් චුම්බක ක්ෂේත්‍රයක් තුල නෙවෙයි මෙයා චලනය වෙන්නේ. ඉතින් එයාගේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. මේකේ ධාරාවක් ගන්නෙත් නැහැ. ඉතින් මම මේකේ I සමානයි බිඳුව කියලා වගේ ලියන්න. I සමානයි බිඳුව. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ දෙවෙනි අවස්ථාව ගන්න. කියන්නේ මේ කම්බි දඟරය චුට්ට පුඩුවට ඇතුල් වෙන අවස්ථාව. ඒ මොහොතේ මෙන්න මේ කම්බිය බල රේඛා ඡේදනය කරනවා. බල රේඛා කපනවා. එහෙනම් ළමයි මෙන්න මේ කම්බියේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. එතකොට මේකේ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලයේ දිශාව මොකද්ද? මේ දඟරේ වේගය දකුණට. චුම්බක ක්ෂේත්‍රයේ බෝඩ් එක ඇතුළට. එහෙනම් ධාරාව මැද ඇඟිල්ල තියෙන්නේ ඉහළට නේ. එහෙනම් ඉහළට ධාරාවක් ගන්න විදිහට ඒකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. එහෙනම් මේ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය මට මෙහෙම අඳින්න පුළුවන්. ඔන්න මම ඒක ලියන්න E ප්‍රේරිත. ඒකින්ද මේක ඉහළට ධාරාවක් ගන්නවා. ඒකයි ප්‍රේරිත කියලා ලියන්න.
මේ ප්‍රේරිත කියන එක. එතකොට ළමයි මේක මෙන්න මේ දිශාවට වාමාවර්තව මේ පුඩුවේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා. පැහැදිලි? හරි. දැන් ළමයි මේ මැද අවස්ථාව ගන්නකො. දැන් මේ ඇතුළේදී වෙන්නේ මෙයත් බල රේඛා ඡේදනය කරනවා. මෙයත් බල රේඛා ඡේදනය කරනවා. කියන දඬු දෙකම බල රේඛා ඡේදනය කරනවා. එතකොට මේ දඬු දෙකම අර මේකේ වගේ දඬු දෙකේම දැන් මේ දිශාවට විද්‍යුත්ගාමක බල ප්‍රේරණය වෙනවා. හැබැයි ළමයි මේ විද්‍යුත්ගාමක බල දෙක සමානයි නේ. මෙයා ඊ ප්‍රේරිත නම් මෙයා දී ප්‍රේරිත. ලියන්න ඊට තමයි ප්‍රශ්නේ. ඊ ප්‍රේරිත මේකත් ඊ ප්‍රේරිත. එතකොට ළමයි ඔය සහ ඔක ප්‍රතිවිරුද්ධ නිසා ධන ඍණ නිසා මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. සමාන කෝෂ දෙකක් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙන්නේ. ඒකට ධාරාවක් ගලන්නේ නැහැ. පැත්ත මාරු කරලා හයි කරලා තියෙනවා. එහෙනම් මේකේ මට ලියන්න පුළුවන් I සමානයි B. ඒ කියන්නේ ඇතුල් වෙන මොහොතේ මේකේ ධාරාවක් ගැලුවට සම්පූර්ණයෙන් ඇතුල් වුණාට පස්සේ ධාරාවක් ගලන්නේ නැහැ. එතන මෙහා මේ ඇතුලේ ඉන්න තාක් මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි මෙයා මෙතනින් ඉවත් වෙද්දී මෙන්න මේ එළියට යන මොහොතේ මේ පිටිපස්සේ තියෙන දණ්ඩේ පමණක් බල රේඛා ඡේදනය වෙන හින්දා එයාගේ විද්‍යුත්ගාමක බලයක් ওই දිශාවට ඇති වෙනවා. ඊ ප්‍රේරිත. අන්න දිශාවට විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙලා මේකේ ධාරාවක් ගන්නවා. I ප්‍රේරිත. කියන්නේ මේකේ ළමයි මෙහෙම දක්ෂිනාවර්ත දිශාවට ධාරාව ගන්නවා. මෙතන ඇතුල් වෙද්දී වාමාවර්ත දිශාවට ගන්නවා. ඇතුළට ආවට පස්සේ ගලන්නේ නැහැ. ආයේ එළියට යන මොහොතේ දක්ෂිනාවර්තව ගන්න. සම්පූර්ණයෙන්ම එළියට ගියාට පස්සේ කොහොමද ගලන්නේ? නැහැ. එතකොට I සමානයි බිඳුව. පැහැදිලිනේ? ඔන්න ඔහම සිද්ධියක් මේකේ වෙනවා. හරි. දැන් මෙහෙම කරගමු. එකපාරම ගානට යන්න ඕනේ නැහැ. ඔයාලා මෙන්න මේ රූපේ හොඳට සම්පූර්ණ කරගන්න මම මේක ලොකුවට ඇඳලා දෙන්නම්. එතකොට මේ කියපු දේ තේරුම් නැත්නම් මේ වීඩියෝ එක ආයෙ මුලින් ඉඳන් බලන්න මේ කොටස. බලලා මේ විද්‍යුත්ගාමක බල ප්‍රේරණය වෙන්නේ වද ඒ වගේ ධාරා ගන්නවද නැද්ද කියන එක ඔයාලට හොඳට තේරෙන්න ඕන. හරි. එහෙනම් ළමයි මේ රූපේ ඉස්සෙල්ලා අපි සම්පූර්ණ කරගෙන ඉමු. හොඳයි. එහෙනම් ඔන්න අපි දැන් මේ සිද්ධිය තේරුම් අරගෙන ඉවරයි. දැන් අපි පොඩි ප්‍රස්තාරයක් අඳිමු ළමයි. මේ ප්‍රස්තාරයෙන් ඉන්නේ කාලයත් එක්ක මේ පුඩුව ඇතුලේ ශ්‍රාවය ෆයි වෙනස් වෙච්ච ආකාරයට කොහොමද ඒ ෆයි වෙනස් වුනේ කියලා බලන්න. එතකොට අපිට මතක් වෙනවා ළමයි ෆයි සමාන වෙන්නේ AB ටනේ. B නම් නියතයි. කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. B නියතයක්. මේ A තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ෆයි සමානුපාතික වෙන්නේ ළමයි A ට මෙතන. ඉතින් බලන්නකො වර්ගඵලය. එතකොට මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ ළමයි මේ පුඩුවේ මේ චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ තියෙන වර්ගඵලය. දැන් මුලදී බිඳුවනේ. මේක ඇතුලේ කිසිම චුම්බක ක්ෂේත්‍රයක් නැහැ. චුම්බක ක්ෂේත්‍රයේ වර්ගඵලය බිඳුවයි. හැබැයි මේවා ටික ටික ඇතුලට එද්දී මොකද වෙන්නේ? මේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන වර්ගඵලය මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා නේ. එන්න වැඩි. වර්ගඵලය එන්න වැඩි. හරි, අන්න වැඩි වුණා. හැබැයි සම්පූර්ණයෙන් ඇතුළට ආවට පස්සේ සම්පූර්ණ පුඩුවේ වර්ගඵලය පුරාවටම චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට එනකම්ම ඒ වර්ගඵලය නියතයි නේ. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන අභ්‍යන්තර වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය නියතයි නම් ශ්‍රාවයක් නියතයි. ඊට පස්සේ මෙතනින් ටික ටික එළියට යන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේ වර්ගඵලය මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. සම්පූර්ණයෙන් එළියට ගියාට පස්සේ කිසිම වර්ගඵලයක් ඇතුලේ නැහැ. එන්න අඩු වෙලා මොකද වෙන්නේ වර්ගඵලය? බිඳුව වෙනවා. පැහැදිලි? දැන් පැහැදිලිනේ? හොඳයි. එතකොට ඕක තමයි ළමයි ශ්‍රාවය වෙනස් වෙන ආකාරය.
ඊළඟට මම අඳින්න යනවා තව ප්‍රස්ථාරයක්. ඔකේ මූණ පේන්නේ නැහැ කමක් නැහැ. ඊළඟ ප්‍රස්ථාරය අඳින්නේ මේක තමයි වැදගත්ම එක. කාලයත් එක්ක මෙයාගේ ඊ ප්‍රේරිත දැන් අපි ඉගෙන ගන්නනේ පුදුමේ විද්‍යුත්ගාමක බල ප්‍රේරණය වෙනවා කියලා. ඒක කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. ඒක මම එක ආකාරයකට ක්‍රමයකට පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. ඉතින් අපි ඊ ප්‍රේරිත වෙන සමීකරණය මොකද්ද? ඊ ප්‍රේරිත සමාන හිරින ඩෙල්ටා ෆයි අඩ ඩෙල්ටා ටි. ෆැරඩේ නියමනේ. ඊට පස්සේ සමානයි ෆයි ලියන්න පුළුවන් මොකද්ද? AB. ෆයි වෙනවා කියන AB. ඩෙල්ටා AB යට ඩෙල්ටා ටි. අනේ ඉතින් හිතන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතනින් ගන්න පුළුවන් නේ. ඩෙල්ටා ෆයි යට ඩෙල්ටා ටි කියනවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් අනුක්‍රමණයේ ඍණාගයෙන් ඊ ප්‍රේරිත දෙනවා. එහෙනම් මොකද මුල් ටිකේදී අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් තියෙන්නේ. ඒතකොට ධන අර ඉස්සරහා තියෙන ඍණ ලකුණෙන් ගුණ වුණාම එහෙනම් ඊ ප්‍රේරිත ධන ගුණ කිරීම ඍණ කියන්නේ ඍණ වෙන්න ඕන. ඍණ විද්‍යුත්ගාමක බලයක් තමයි ප්‍රේරණය වෙන්නේ. හැබැයි අනුක්‍රමණයේ නියත බැවින් ඒ ඍණ විද්‍යුත්ගාමක බලය නියත වෙන්න ඕන. ඊට පස්සේ මැදදී අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ ඩෙල්ටා ෆයි වල ඩෙල්ටා ටී බිඳුව නිසා අර ඉස්සරහා තියෙන ඍණෙන් ගුණ උනක් නැතත් ඊ ප්‍රේරිතත් බිඳුව වෙනවා. ඒකට වන්න බිඳුව. අග කොටසේ ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. ඒකට ඩෙල්ටා ෆයි වල ඩෙල්ටා ටී ඍණ ඉස්සරහා තියෙන ඍණ ලකුණෙන් ගුණ උනාම ඍණෙන් ගුණ උනාම ධන. ඒකට ධන විද්‍යුත්ගාමක බලයක් තමයි තියෙන්නේ. ඔන්න විදිහට තමයි විද්‍යුත්ගාමක බල ප්‍රස්ථාරයේ හරිනේ ළමයි ප්‍රස්ථාරයයි මේ ඇතුල් වෙන මොහොතේ මෙයාගේ ප්‍රේරණය වුණා ඒ ප්‍රේරිත. සම්පූර්ණයෙන් ඇතුළට ආවට පස්සේ ප්‍රේරණය වුණාට සපලගේ බිඳුවයි මේක මේක කැපිලා ගියාම බිඳුව. හරි. ඒතර ඔන්න බිඳුව. සම්පූර්ණයෙන් එළියට ආවට පස්සේ මේ දණ්ඩේ ප්‍රේරණය වෙන නිසා මේකේ විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙනවා. එක ගන්න. මේ යගේ එක. ඉතින් මේකේ වාමාවර්ත සහ මෙතන දක්ෂිනාවර්තෙන්ද එකක් ඍණ අනිත් එක ධන වෙන්න ඕන. පැහැදිලි? ඔන්න එතකොට ඊ ප්‍රේරිතත් හරි. අනිත් කතාව තමයි ඊළඟම වැදගත් එක. දැන් බලන්නකො මෙන්න මේ හරිය. මෙන්න මේ දණ්ඩ මේ දණ්ඩට අවශ්‍ය මේ අවධානය යොමු කරන්න. ඒ දණ්ඩ චුම්බක ක්ෂේත්‍රයක් තුල තියෙනවා. ඒකේ ධාරාවකුත් ගලනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත ළමයි පළවෙනිම දවස්වල පළවෙනි හෝ දෙවෙනි දවසේ චුම්බක ක්ෂේත්‍රය තුල ධාරාවක් ගලන කම්බියක් තිබ්බොත් එයා මත බලයක් ඇති වෙනවා නේ. ඇයි F සමානයි BIL කියලා ගත්තේ? වමත් නියමයෙන් දිශාව හොයාගත්තේ බලය FBI. එහෙනම් මෙන්න මෙයාට දාන්න උට වමත් නියමයෙන් FBI දාන්න. B ඇතුළට. එතකොට කියන්නේ දබර ඇඟිල්ල ඇතුළට. I උඩට. I ප්‍රේරිත උඩට එනම් මැද ඇඟිල්ල උඩට වුණාම නේද? මේ මාපට ඇඟිල්ල එනවා වම් පැත්තට. කියන්නේ බලයේ දිශාව වම් පැත්තට අර පැත්තට. තේරෙනවද? එහෙනම් මෙයාට ෆ්ලෙමින්ගේ වමත් නියමෙ දැම්මොත් මේ දණ්ඩක අපිට මෙන්න මේ පැත්තට බලයක් ඇති වෙන බව පැහැදිලි. ඒ කියන්නේ මෙහා මේ ඇතුල් වෙන මොහොතේ මේ ප්‍රේරිත ධාරාව නිසා මේ දණ්ඩ මත බලයක් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති. ඇතුලේදී නම් ධාරාවක් ගලන්නේ නැහැ. ධාරා බිඳුවක ඉන්න බලයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ එළියට යන මොහොතේ මොකද වෙන්නේ? මෙන්න මේ දණ්ඩ මත මේ පැත්තට බලයක් ඇති වෙනවානේ. ඒකෙදි ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දාලා හොයන්න දිශා බලයේ දිශාව හොයාගන්න පුළුවන්. නේ? දැන් මේකට දාපු විදියම තමයි. මෙයාට දැම්මා FBI. I උඩට නේ I උඩට චුම්බක ක්ෂේත්‍රයේ බෝඩ් එක ඇතුළට මහපට ඇඟිල්ල වම් පැත්තට.
ඒතර බලය එනවා වම් පැත්තට. ඔන්න බලය මම ඇඳා ලිව්වා වම් පැත්තට. ඒතර ඔන්න ඔය බලය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය ඒ ප්‍රස්ථාරෙත් අපිට මතක තියෙන්න ඕන. එහෙනම් දැන් මම අන්තිම ප්‍රස්ථාරය අඳිනවා ළමයි බලයට. වෙනවනේ අන්තිම ප්‍රස්ථාරය අඳින්න ළමයි බලයට කාලයත් එක්ක බලය කොහොමද වෙනස් වෙන්නේ? ඒක හරි සරලයි ළමයි. ඇතුල් වෙන මොහොතේ බලයක් ඇති වුණා. දැන් මෙතන බලයක් තියෙනවා. ඇතුළට ආවට පස්සේ බලයක් ඇති වෙන්නේ නැහැ. මොකද ධාරාවකුත් නැහැනේ. නම් ඇතුළේදී බලයක් නැහැ. අපෝ එළියට යන මොහොතේ බලයක් ඇති වෙනවා. මේ බලයක් වෙනකන අමාදිනු. ඉතින් ඔබ තමයි බලයට ප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ඔයාලා අඳින්න ඕන. ඒ වගේ මේ බලය හොයන්නත් පුළුවන්. දැන් මේක හරියා මෙතන මේ E ප්‍රේරිතකයේ අගය ඒක මට ලියන්න හම්බුණා. ඒක දෙනවා B LVJ. එතන මෙතන ඍණ BLVයි. B කියන්නේ ශ්‍රාවක ඝනත්වය, L කියන්නේ මේ දණ්ඩේ දිග, V කියන්නේ මේක චලනය වෙන වේගය. දැන් මේක ඇතුලේ මේ F බලය හොයන්න බෑද ළමයි? F බලය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි පටන් ගමු F සමානයි BIL ගේ. එතන මෙතන I කියන්නේ මොකද්ද? මෙන්න මේ ගන්න ධාරාව. I ප්‍රේරිතනේ. I ප්‍රේරිත වාරයක් කියලා. L කියන්නේ දණ්ඩේ දිග. එතන අපිට I ප්‍රේරිත ලියන්න පුළුවන් ළමයි. E ප්‍රේරිත බෙදීම ප්‍රතිරෝධයනේ. E ප්‍රේරිත කියන්නේ E සමානයි IR නේ. එහෙනම් I කියන්නේ E බෙදීම R. ඊට පස්සේ මේ R කියන්නේ මේ දණ්ඩේ මේ පුඩුවේ ප්‍රතිරෝධය. B E ප්‍රේරිත කියන්නේ මොකද්ද? E ප්‍රේරිත කියන්නේ BLV නේ. එහෙනම් E ප්‍රේරිත වෙනකොට මම කියනවා BLV. R මේ එළියේ තියෙන L එකත්. එතකොට F වෙනවා මොකද්ද? B වර්ග L වර්ග V බෙදීම R කියලා. ඔන්න අපි බලයත් වගේ. ඔබත් නිකන් මතක තියාගත්තත් කමන්නේ මේ F ගියාගේ මොකද්ද? B වර්ග L වර්ග V බෙදීම R. අපිට නම් දැන් ඔක කියන උගන්වලම කටපාඩම් කරලා අපි එකපාරම ගණන් හදලා දානවා. මතක ගත්තා. ඒ වැඩ හදලා ගත්තත් කමක් නැහැ. ඉතින් ඔන්න ඔය સિદ્ધාන්ත ටික හොඳට මතක තියෙන්න ඕන. තේරුණාද? හරි. දැන් ඔයාලා එහෙනම් කරන්න ඕන. දැන් ආ රූපෙට අමතරව එකතු කරගත්ත කොටස් ටිකක් මේ F බලය F ලකුණු කරගත්තා. ඒ ටික ලකුණු කරගන්න අර රූපේ ආය කලින් යන රූපේ. ඊට පස්සේ මම වර්ගඵලයේ පොඩ්ඩක් පාඩ කරලා තිබ්බා. ඒවා පාඩ කරලා දාගන්න. ඊට පස්සේ තමයි මෙන්න මේ ටික ඔයාලගේ නෝට් එකේ පහළ ප්‍රස්තාර ටික අඳගෙන අක්ෂර ටික දීලා තියෙනවා. ඒ වගේ දකුණු පැත්තේ මේ ටිකත් ලියලා තියන්න. තේරුණාද? හරි. එහෙනම් දැන් අපි නෝට් එක සම්පූර්ණ කරගමු. හොඳයි. එහෙනම් අද ටිකක් සිද්ධාන්ත අපි කරානේ. දැන් එහෙනම් ළමයි මේ මම ගෙදර ටික දීලා අපි පන්ති ඉවර කරමු අදට. එහෙනම් මේ ප්‍රශ්නාංක ටික මාක් කරගන්න අනිවාර්යෙන් ගෙදර ටික කරන්න. හරි. මාක් කරගන්න දැන්ට පුළුවන් ඒවා 2 3 4 පස්වෙනි ගාන මට මතක නැහැ ඊයේ සතියේ දුන්නද කියලා. දුන්නා මතක විදියට. දුන්නේ නැත්නම් ඒකත් කරන්න. 8 9 දැන් ගොඩක් පුළුවන් හොඳ. 12 15 18 22 23 24 කලින් දුන්නත් දන්නේ නැහැ දුන්න නැත්නම් කරලා තියන්න මේ සතියේ 27 ඒකත් මට මතක විදිහට ගිය සතියේ දුන්නේ නැත්නම් කරන්න 28 පුළුවන් 32
33 35 36 ඒ 36 සමහරට ගිය සතියේ දෙන්නේ නැති. එහෙම දීලා තිබ්බේ නැත්තම් කරන්න. 37 38ත් මතක නැහැ ගිය සතියේ දුන්නද කියලා. දුන්න නැත්තම් කරන්න. හරි. ඔන්න ඔය ගණන් ටික. ඉතින් ඔය ටික තමයි ගෙදර වැඩ. හොඳේ. එහෙනම් මේ ගෙදර වැඩ ටික මේ සතිය අනිවාර්යෙන් කරන්න. ඊට අමතරව ඔගේ බැරි ගණන් තිබ්බොත් ඔය දීපු ගෙදර වැඩ වලින් මට ප්‍රශ්න අංක ටික මැසේජ් එකක් දාන්න. මම ඒ ටික ඊළඟ වීඩියෝ එකට එකතු කරන්න. එහෙනම් ළමයි අදට පන්ති ඔච්චරයි. අපිට තව සති දෙකක් පරිම තුනක් යයි. එතකොට මේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. හරි ළමයි. එහෙනම් අපි අදට පන්ති ඉවර කරමු. නම් බොහොම ස්තුතියි හැම දිනාටම අපි ලබන සතියේ නැවත හමු වෙමු.